ආයුබෝවන්. දැන් ඔයගොල්ලන්ට මේ පාඩම් දෙකක් කළා මම තරංග පාඩමට ආවනේ. නේද? මේක ටිකක් ලොකුයි. ප්‍රශ්නත් එක්ක පිටු 24ක් තියෙනවා ප්‍රශ්නත් එක්කම. මම සෑහෙන ටිකක් දුරක් ආවා නේද? මම චුට්ටක් මතක් කරන්නම් මේ නැත්නම් ඔය සමහරක් අය ගිය සතියේ හිටපු නැති අයට තේරෙන්නේ නැහැ මේ භෞතික විද්‍යාව පාඩම්නේ. දැන් මේ ඉස්සෙල්ලා තිබුණේ 11 පන්තියේ පාඩම් මට කරන්න හම්බුන්නේ නැහැ. මොකද ඉස්කෝලේ පටන් ගත්ත ඒගොල්ලන්ගේ විභාගේ. නමුත් ළමයි යන්නේ බොහොම ටිකයි. නමුත් සමහරක් අය කියනවා යනවා කියලා සමහරක් අය යන්නේ නැහැ කියනවා. ඒ වුණා මේ පන්තියේ දැන් මම 10මාර 12මාර කරන එක නැත්තුවා. 4-6 දැම්ම ඒත් ඔයගලන්ට කරන්න බෑලු ඉංග්‍රීසි තියනවලු සිංහල තියනවලු චිත්‍ර තියනවලු සිතියල් ලකුණු කරනවලු වෙන ගොඩක් ප්‍රශ්න. ගොඩාක් ප්‍රශ්න. ඒ නිසා මේ සතිය කරන එක නතර දැන් සෙනසුරාදා ඔබට ඉස්සෙල්ලා ඒගොල්ලෝ කරන 9:11 වෙලාවේදී ඒගොල්ලන්ට අමතර දිනයක් දාන්න. දැන් ඔබ ආරම්භයේ 11 ඔබ ආරම්භයේ 11 ආරම්භය නිසා ඔබට එච්චර ගැටලුවක් නැහැ. නමුත් මේ පාඩම් අනිවාර්යයෙන් මේ පාඩම් කරන්න මේ ඔබත් එක්ක එකතු වෙලා මිසක් මෙහෙම කරන එක හරිය අපහසුයි. කරන්න දෙයක් නැහැ. මම චුට්ටක් මතක් කරලා ඉන්නා විනාඩි 30ක් 40ක් ගියයි. ඊට පස්සේ ඔබ ආයි එනවා. ආයි මේක ඔෆ් වෙලා එතකොට අපි දිගටම කරමු. රයිට්. මේ ප්‍රමාණ දැන් මේ තියෙන රේඛීය චලිතයක්. සරල රේඛීය චලිතයක්. ගහකින් ගෙඩියක් කරනවා, ගල් කැටයක් විසි කරනවා, ඊතලයකින් විදිනවා. වෙඩි උණ්ඩයක් ඒ රේඛීය චලිත. දැන් මේ වෘත්තාකාර චලිතයක්. දැන් ෆෑන් එක කරගෙන වෘත්තාකාර චලිතයක් ඒ විදිහම තමයි භ්‍රමණ චලිත ග්‍රහ වස්තු යනවා ඉරවටේක භ්‍රමණ චලිත. දැන් මෙතන මෙහෙම එක රොන්චිලි පදිරකට වෙන්නේ මේ දෝලන චලිතයක්. වෙතින් එහා මෙහා දෝලන මේක සිරස්ස වෙන්නේ. මේ තිරස්ස ඔව්. දැන් ඔබට කවුරු හරි ප්‍රශ්නේ ඔයාලට කවුරු හරි මෙහෙම අඬ ගහනවා දෙයකට. මෙහෙම කරන්නේ නැහැ. මෙහෙම කරන්න පුළුවන්. මෙහෙම දැක්කද? අඬ ගන්නවා. ඒක දෝලන චලිතයක්. දැන් මම උඩ කිව්වා දොයි කියන්නේ අම්මා නලවනකොට දොයි දෙපැත්තට වනනවා නේ. මේ මම ගිය දැන් සති දෙකකට කලින් මේ කාරණා පෙන්වනවා මේ ශ්‍රින්කිය මේ ඉතින් දැක්කද? ඒක ලන්වින් ඈත් වීම වෙන්නේ ඉතින් මම ලබා දෙන ශක්තිය මේ ලන්වින් ඈත් වීම වෙන්නේ. තේරුණාද ඔබට උතන දාලා තියෙන අර පළවෙනි එකේදී ආවර්තිය කියන්නේ නැවත ඔබ කියන්නේ එහා මෙහා එකක් ඔය පළවෙනි එකේ x කියන්නේ ලංවීම y කියන්නේ ඈත් වීම මේ තියෙන එහෙම එකක්. හරි මේ ශ්‍රින්කිය පෙන්වන්නේ ඒක වෙන්නන්න තියෙන හෙලික්සිය දුන්න කියලා එකක් ඒකමයි ගානේ ඉස්කෝලේ වලත් ඒක ඇති සමහර විට. මේ තියෙන ශ්‍රින්කිය වන්. රයිට්. ඊළඟට මම කිව්වා පූර්ණ කම්පනයක් කියන්නේ මම ටක් ගාලා යනවා ඔය හිටපු නැති අයට පූර්ණ කම්පනය මේවන් මධ්‍යස්ථ පීඨමේ තියෙන වස්තු ඇති. මේ මධ්‍යස්ථ පීඨමේ බලන්න රෝල් බලන්න පොඩි තිරයක් කරගෙන මට හරි අපහසුයි මේක කරන්න මේ. කොහොම ගියා? මධ්‍යස්ථ පීඨමේ ඉඳලා උඩට ගියා. නැත්තම් පල්ලෙහාට ගියා. උඩට ගිහිල්ලා ආයි මධ්‍යස්ථ පීඨමේ ඉඳලා අනිත් පැත්තට ගිහිල්ලා ආයි මධ්‍යස්ථ දෙනවා. ආන්න පූර්ණ කම්පනයක් වෙයි. දැන් මෙතන කම්පන ගොඩක් එනවානේ. හරි මේ කම්පන ගොඩක් එනවා. ඒක එහෙම හරි මේ සිරස්සයි කම්පන. ඔබට පැහැදිලි. ඔය කම්පන. ධ්වනිය හටගන්නේ කම්පනයේ. ධ්වනියක් සද්ද හටගන්නේ කම්පනයේ. මගේ හඬ ඇතිනේ ස්වර තන්ත්‍ර කම්පනය. ඒතර මෙතන පූර්ණ කම්පනයක් කියන්නේ මෙන්න මධ්‍යස්ථයේ ධන ඍණ දාන්නේ දිශාව පෙන්වන්න. මේ මධ්‍යස්ථ පීඨමේ ඉඳලා මෙන්න එක දුරක් යනවා. ඔන්නෝම ගියා. ආයෙ හැරිලා ඔතෙන්ට ආවා. ආයෙ විරුද්ධ අතට යනවා. ආයතෙන් තවතින පූර්ණ කම්පනයක් මේ තරංග ආකාරය ඔබ ධ්වනියේ විද්‍යුතයේ දැන් මේ දවස්වල 11 පන්තියේ විද්‍යුතයේ මෝටර ඩයිනමෝ කරන එක ඉලෙක්ට්‍රෝන විද්‍යාවට ඔක්කොම බලපාන එන තමයි තියාගන්න පූර්ණ කම්පනයක්. රයිට් තුරම පැහැදිලි කරා ඒවා මතක් කරාටක් ගාලා පූර්ණ කම්පනයක්. එතකොට මෙතන බැලුවම මේ එක කම්පනයක් මේ දෙක කම්පනයක් මේ තුන කම්පනයක්. කම්පන තුනයි දැන් මේ 1 2 3. දැන් මම මතක් කරා ඒ අතර තොප්පි එකක් කම්පන භාගයයි තොප්පි දෙකක් කම්පන එකයි. හරි. તો ඊටක මම
ඔබට පැහැදිලි කරා. එතකොට තරංගයක් කියන්නේ ශක්තිය ගෙනියන ක්‍රමයක්, ශක්ති සම්ප්‍රේෂණ ක්‍රමයක් තරංගයක් කියන්නේ ඔක්කොම දුන්නා. තරංග ඇති වෙන්නේ අංශු කම්පණයෙන්. නැත්නම් අංශු කම්පණයකින් තරංග ඇති වෙන්නේ මොන හරි කම්පණයකින්. ඒක තරංග ඇති වෙන ආකාරය අනුව තරංග වර්ග දෙකක් තියෙනවා. එකක් යාන්ත්‍රික තරංග අනික විද්‍යුත් චුම්බක තරංග. යාන්ත්‍රික තරංග කියන්නේ අංශු කම්පණයෙන් ඇති වෙන්නේ. දැන් මේ අංශු කම්පණයෙන් ඇති වෙන්නේ මේ යාන්ත්‍රික තරංග මේ ඔබට එදා ඇහෙන්නේ නැහැ කිව්වා මේක. ඉතින් හරි. දැන් සමහර විට මේ ඇහෙනවා ඇති. රශ්මි ඇහෙනවද මෙහෙම? හිමාය ඇහෙනවද? ඔව්. හිමාය මේක ඇහෙනවද? තරංග කම්පණය ඇති? ඔව් ඇහෙනවද? ඔව් සර් රශ්මි කියනවා රයිට් ආ. ඒතර මේ තියෙන්නේ සරසුල. සරසුල කියන එක තමයි මේ තියෙන්නේ. රයිට්. එතකොට එතකොට දැන් මම ඒක අපිට පැහැදිලි කරා යාන්ත්‍රික තරංග කියන්නේ අංශු කම්පණයෙන් වාතාංශු කම්පණය බටරලා හද්ගෙදිය හදේනවා ඒ ඝනාංශු කම්පණය මන සරසුල මේ අප්පුඩි ගාපුමත් එක වෙන්නේ ඒකයි ජල තරංග ජලය මේ ඇවිල්ලානේ මේක තිබ්බ ඒවා කට් කරනවා දැන් එන්නේ නේ your connection is on net නෑ රීකනෙක්ටින් ගන්නවා කොහෙද මේ ගන්නේ right එතකොට ඒක යාන්ත්‍රික තරංග හරි ඊළඟට විද්‍යුත් චුම්බක තරංග දෙවෙනි එක අංශු නෑ විද්‍යුත් ගුණ උතර ගන්න ඕනේ මේ විද්‍යුත් ගුණ චුම්බක ගුණ ඒ තරංගෙට දෙනවා මේක හරි වැදගත් විද්‍යුත් චුම්බක තරංගය කියන්නේ මෙහෙමයි හරි මේ පැත්ත බලන්න මේක සිරස් මේක මම ඇලට අඳිනවා තිරස් මේක සිරස මේක තිරස එතකොට විද්‍යුත් තරංගයක් ඇතුළේ මෙන්න සිරස් අන්නවම පොළොවට සමාන්තරව එතන චුම්බක තරංගයක් මෙන්න මේක. ඒ කියන්නේ විද්‍යුත් ශේෂ්ත්‍රයක් හා චුම්බක ශේෂ්ත්‍රයක් එකිනෙකට ලම්බකව කම්ප වෙනවා. මෙන්න මේ ඇඟිලි දෙක වගේ මේවා. මේ පැත්ත බලන්න. වගේ මේ ඇඟිලි දෙක නැතුව ඉතින් මේ සිරස්ස තියෙන මහපට ඇඟිල්ල මේ තියෙන මැද ඇඟිල්ල. මේක සිරස් කම්පනයක් ඇති වෙනවා විද්‍යුත් කම්පනයක් ඒ. මේක තිරස් පොළොවට සමාන්තරව චුම්බක ශේෂ්ත්‍රයක් චුම්බක බලය ඇති කරන ප්‍රදේශයක්. එතකොට විද්‍යුත් ශේෂ්ත්‍රයක් හා චුම්බක ශේෂ්ත්‍රය එකිනෙකට ලම්බකව කම්පන වෙනකොට මේ දෙකටම ලම්බකයිද? ආන්න බලන්න. ඒතර මේ දෙක තිරස්. මේ දෙක තිරස්. ඒතර මේක විද්‍යුත් ශේෂ්ත්‍රයක්, මේක චුම්බක ශේෂ්ත්‍රයක්, මේක විද්‍යුත් ශේෂ්ත්‍රයක්. විද්‍යුත් ශේෂ්ත්‍රයක් හා චුම්බක ශේෂ්ත්‍රයක් එකිනෙකට ලම්බකව කම්පන වෙනකොට මේ දෙකට ලම්බකව ඇති කරන තරංගය තමයි විද්‍යුත් චුම්බක තරංගය කියන්නේ. මේක ගන්න ගොඩක් ප්‍රශ්නත් ආවා. ඉතින් මේ තරංගය ගන්න. ඒතර විද්‍යුත් ශේෂ්ත්‍රයක් මේ තියෙන කම්පනය තියෙන්නේ මේ තියෙන චුම්බක ශේෂ්ත්‍රයක් කම්පනය දෙකටම ලම්බක කරන තරංගයේ විද්‍යුත් චුම්බක තරංගය මේ ඔක්කොම මම කියලා දුන්නා. මතක් කිරීමක් මේ කරන්නේ. හරි. එතකොට තරංග සම්ප්‍රේෂණයේදී කිසිම විදිහකට අංශුයක් නැහැ. තරංග විතරයි යන්නේ. තරංග සම්ප්‍රේෂණයේදී. right. ඒක ඉතිරිම ඒ දෙවෙනි පිටුවේ අංක 3ට උඩින් දීලා තිනවා ශක්ති සම්ප්‍රේෂණය කරන අතර කිසි විටකත් අංශු ගමන් කරන්නේ නැහැ කියලා හොඳට මතක තියාගන්න ඕනේ. තරංග වර්ග කරනවා තරංග ශක්තිය ගමන් කරන්නේ තරංග කියන්නේ ශක්තිය අරන් යන ක්‍රමයක්. දැන් මම මේක ඔබට පේනවා. මම මේම නිශ්චල අල්ලලා එක සුළු මොහොතක් තමයි මම අතින් මෙහෙම කරන්න දැකද. මම දෙන ශක්තිය තමයි මේ තරංගයක් කම්පණය වෙන්නේ. right. ඒතර තරංගයේ ශක්තිය රැගෙනියයි. right. එතකොට තරංග ඇති වෙන ආකාරය අනුව තරංග ආකාර දෙකයි විද්‍යුත් චුම්බක තරංග සහ යාන්ත්‍රික තරංග. ඒතර තරංග ශක්ති සම්ප්‍රේෂණ ක්‍රමය අනුව තරංග අපි වර්ග කරනවා ශක්තිය අරන් යන ක්‍රමය අනුව තීර්යක තරංග සහ අන්වයම තරංග කියලා. තීර්යක තරංග අන්වයම තරංග. උදට හග. දැන් මේවා අවබෝධ කරගන්න ලේසි.
තීරය තරංග සහ අන්‍යම තරංග අපිට අවබෝධ කරගන්න ලේසි මේ පැත්ත බලන්න. ලණුවක් කෙරවලක ගැට ගහලා කණුවක අනික් කෙරවලෙන් ඇදලා මෙහෙම කරනවා. ඒක තමයි තීරය තරංග කියන්නේ. ඒක තමයි මේ රමිරු කැඩි කැඩි ඇහෙන්නේ කිව්වා. දැන් එහෙමද තාමත්? ඊයේත් කොහොම මේකේ පොඩි මේක කිව්වේ මේ ඉන්ටර්නෙට් වල පොඩි අඩුවක් තියෙනවා. මේ ඊයේත් කිව්ව පොඩි ළමයි. ඒකනේ. ඊයේත් කිව්ව ඉන්ටර්නෙට් වල පොඩි දෝෂයක් කියලා. මේ කැඩි කැඩි කියලා ඊයේත් මේ 9 පන්ති ළමයින්ට උගන්වනකොට කිව්වා කැඩි කැඩි හෙඩි සර් ඇහෙන්නේ රයිට්. ඔව් කවිෂ ඊයේ කිව්වා මේ 9 පන්ති ළමයි කැඩි කැඩි ආන් කියලා පොඩ්ඩක් වෙලා ගියාම විනාඩියක් කොහම එන්න එපා. හරි. දුවේ ඉන්ටර්නෙට් වල මේ ආකාරයට කැඩි කැඩි යනවා කියලා කැඩි කැඩි යනවා. දැන් අලුතෙන් හදුවලු මේ අලුතෙන් වරන් තියෙන කියලා කිව්වා. පොඩක් බලමු. දැන් හොඳට ඇහෙනවද? ඔව් සර්. අද හරිද? රශ්මි හරිද දැන්? ඔව් සර් රයිට් හරි. දැන් අහගන්නකෝ. දැක්කනේ මේවා හරි දෝෂ හරි කරදර මේ ගන්න ගියාම රයිට්. එතකොට මම කිව්වා තී දැන් ජලය මූදුරල ගබලා මම මේ මූදුරල අහගන්න කරන්ද අහගන්නකෝ දැක්කද හරි කොච්චර අපහසු මේ ක්‍රමයෙන් කරන්නේ නේද? එතකොට ලණුවක් ගැට ගහලා ඇද්දමත් ඔහොමනේ වෙන්නේ. ඔබ වේගෙන් ඔහොම කරොත් ඔබ දකිනවා මෙන්න මෙහෙම වෙනවා ඔබට. අන්න වගේ. මුහුදු වෙරළේ මම මේක ගැන නිසා මේ ටට්ටා කරලා කියන්නේ මේක ටික කරානේ ගණන් දක්වා ඔබට ආව ටිකක්. right? නිශ්චලව තියලා පොඩි සෙල්ලම් බෝට්ටක් හරි කොලයක් හරි දාලා අත මැදින් මෙහෙම දාලා මෙහෙම කරොත් වතුර මෙහෙම බලා ගන්න. ඒතර මේ නංගුරන් දාලා දෙන බෝට්ටු මෙන්න මෙහෙමයි ඉහළ පහළ යන්නේ. තරංග යන්නේ මේ අතරදී. ඒතර අංශු කම්පන වෙන්නේ මෙහෙම. හිරස්. අංශු කම්පණය මේ අතට. චලිත කියන්නේ බා කම්පණය. තරංග යන්නේ මේ අතට. අංශු කම්පන දිශාවට ලම්බකව තරංග යනවා. ඒක තේරයක් තරංගය. හරි මම ගිය සතියේ මේකෙන් පැහැදිලි කරා මේ සිංකිය පාවිච්චි කළා. හරි ඔක දැන් මෙතන මේ චූටි තිරයක් තියෙන නෝ වගේ වෙති. නෝ වෙති දැක්කද? නෝ තියෙන. අංශු කම්පන. ඒක අන්නම තරංග මේ අංශු කම්පන දිශාවට වැදකද? එයා මෙයා එනවා. ඔබ නේ? මේ ලණුව ගත්තොත් මෙතන තියෙන මේ ලණුව මේ චූටි ලණු කෑල්ල බලන්න ඔය. ඔහොම. දැක්කද? එතකොට ඒක වෙන්නේ මෙහෙමයි බලන්න තරංග යන්නේ මේ අතර අංශු දෙපැත්තට යන්නේ. අංශු දෙපැත්තට. බලන්න. ඔහොම යන්නේ. ඒක අන්වායම තරංග. තේරුණාද? ඒතර තීරය තරංග ඝන ද්‍රව මාධ්‍ය වල යනවා. අන්වායම තරංග ඒ මාධ්‍ය තුනින්ම යනවා. තීරය තරංග ඝන ද්‍රව මාධ්‍ය වල යනවා. අංශු නැති මාධ්‍යයකට යන්න පුළුවන්. තීරය තරංග වලට. හරි? ඒක ඔබ පැහැදිලි කරගත්තා. එතකොට ඔන්න මම මතක් කරා පොඩ්ඩක්. මේ කරපුවානේ මම මේ කරන්නේ. එතකොට ඒ ටික ඔක්කොම පැහැදිලි කරලා තියෙනවා. තීරය තරංග ආදර්ශ කරන හැටි ඔබට දුන්නා. හරි. ඊට පස්සේ අන්වය තරංග ඔබට ආදර්ශ කරන්න මේ ශ්‍රින්කිය පාවිච්චි කරනවා කිව්වොත් තීරය තරංග ආදර්ශ කරන්නත් ශ්‍රින්කිය පාවිච්චි කරනවා කිව්වා. ඊට පස්සේ ඔබට ශීර්ෂ නිම්ම කියලා දුන්නා. මෙහෙම ඉතින් නිරායනයක ශීර්ෂ මේ නිරායනය ශීර්ෂති බෑවුම් නිම්නති නිරායනයක උදේ නිරායන ශීර්ෂ නිම්න. ඒතකොට තීරය තරංග යන්නේ ශීර්ෂ නිම්න ආදලා. අන්‍යම තරංග දැන් මේ අංශු මම මෙතන පෙන්නනවා ඉතින් බලන්න අංශු කොහොමද චලිත මේකේ බලන්න ඒකේ චලිත ආකාරය බලන්න ඔබට මේ අංශු ලන්ඩේ ඈත්ටි මේ ලන්ඩේ මේ ඈත්ටි දැක්කද? ආනෙතෙදි වෙන්නේ සම්පීඩන මේ විරලන. අන්නම තරංග යන්නේ සම්පීඩන විරල සාධනය. උතර මතක තියාගන්න එක. තීරය තරංග ශීර්ෂ නිම්න සාධනෙ යන්නේ. ඒවත් ඔබට පැහැදිලි කරා මම. හරි? අංක 7 වෙනි පිටුවේ ඒ ආදර්ශ කිරීම ඔක්කොම ඔබට කියලා දුන්නා. ඊට නැතිය
යාළුවන්ගෙන් පස්සේ අරන් ලියා ගන්න. right? මේ කන්දරේ නැතුව ගියාට පස්සේ උත්තර දේශිත බලන්න. ඊළඟට විස්තරය. ඒතර තීරය තරංගයක මේ බලන්න. මේ දන මේක විස්තරය කියන්නේ විස්ථාපනයම තමයි. මධ්‍යස්ථ පිටුවේ ඉඳලා යන උපරිම දුරයි. මධ්‍යස්ථ ඉඳලා එක පැත්තට යන උපරිම දුර තමයි විස්තරය කියන්නේ. ඒතර මේ තියෙන්නේ විස්තරයමයි. සාමාන්‍යයෙන් මේ දුර සමාන යන්නේ විස්තරය. මධ්‍යස්ථ පිටුවේ ඉඳලා මේකේ මේ මධ්‍යස්ථ පිටුවේ ඉඳලා උපරිම දුරක් කොහොම ගියා ආයි මේ අතර ගියා මේම ආවා. මේ යන උපරිම දුර තමයි විස්තරය නැත්නම් විස්ථාපනය කියන්නේ. දුන්නා. එතකොට තරංග ආයාමය කියන්නේ හරි එකම විදියට කම්පණය වෙන එකම ආකාරයෙන් කම්පණය වෙන එක ළඟ පිහිටි අපි කියන අනුයාත එක ළඟ පිහිටි අංශු දෙකක් අතර දුර. දැන් මෙතන ගන්න මේක මෙතන මේ අංශුව කම්පණය වෙන්නේ මෙහාට. මේ අංශුව කම්පණය වෙන්නේ මෙහාට. ඒතර මේකයි ගත්තොත් එකම විදියට කම්පණය මේ අතර යන්නේ. ආන්න මේක තරංග ආයාමය. එතකොට මේ මුදුනේ මේකේ ළඟම තියෙන මුදුනේ ශේෂ දෙකනේ. ඒකත් තරංග ආයාමය. සංකේත කරන්නේ මේ අකුරේ ලැම්ඩා. මෙතන නිම්නනේ ළඟ තියෙන එකම ආකාරයට කම්පණය වෙන්නේ. ඒකත් තරංග ආයාමය. අප මේ ලක්ෂ බලන්න. මේක උඩට යන ලක්ෂේ. ඒ ළඟම තියෙන උඩට යන්නේ මේක. ඒකත් තරංග ආයාමයක්. මේ ලක්ෂ බලන්න. ඒක පල්ලෙහාට එනවා. ඒ ළඟම තියෙන පල්ලෙහාට එන එක මේකත් තරංග ආයාමයක්. ඒක මතක තියාගන්න වෙනවා. හරි ප්‍රශ්න අහනවා. ඒ නිසා එක යන්තම් මේක කියලා හරියන්නේ නැහැ. ඒ වගේම මේ අර අපි ගත්තොත් අන්‍යාම තරංගයක දැන් මේ අංශු ඈත තියෙනවාම අපි අඳිනවා. අංශු ළඟ තියෙනවා. හරි. ආය අංශු ඈත වෙනවා. හරි. ආය අංශු ළඟ වෙනවා. හරි. ආය අංශු ඈත වෙනවා. මෙන්න අන්‍යාම තරංග ලන්වීම ඈත්වීම. ඒකේ ගත්තොත් මේ විර්ම දෙකක් ඈත්වීම කියන්නේ විරණ. එක ළඟ පිහිටි විර්ම දෙකක් තරංග ආයනයක්. ඒ වගේම එක ළඟ පිහිටි ලන්වීම දෙකක් සම්පීර්ණ දෙකක් ඒක තරංගයයි මම දීලා තියෙනවා. හරි. එතකොට තීරයක් තරංගයක සාමාන්‍ය ශීර්ෂ දෙකක් නිම්න දෙකක් කියලා අපි හඳුන්වනවා. අන්‍යාම තරංගයක සම්පීර්ණ දෙකක් නැත්නම් විරල දෙකක් කියලා හඳුන්වනවා. right. ඊළඟට මේ තරංගයන්ම ඉන්නේ මීටර වලින් සංකේතය තමයි ලැම්ඩා කියන්නේ. මේක ලැම්ඩා y අකුරන එකතර ලියනවා වගේ. ආවර්ති කාලය. උඩට අහගන්න මම මේක කියලා දුන්නා. හරි. ආවර්ති කාලය. හරි. මේ බලන්න. දැන් අපි කොහොම මේම කම්පන කලබල නැතුව අහගෙන ඉන්න කලබල වෙන්න එපා. right. අන්නවා 1 2 3 හරි. අපිට මෙහෙම කම්පන 1යි කම්පන 2යි කම්පන 3යි කම්පන 4යි. ඒතර කම්පන 4ක් වෙන්න කාලය අපි තුමු තප්පර 2යි කියලා. සෙකන්ඩ් තප්පර. කම්පන 4ක් වෙන්න ගතන කාලය. එහෙනම් කම්පන 1ක් වෙන්න ගතන කාලය 2 බෙදීම 4යි තප්පර. ආන්නක තමයි ආවර්ති කාලය කියන්නේ. පූර්ණ කම්පන එකක් මේකක් වෙන්න ගතන කාලය ආවර්ති කාලය. සංකේත කරන්නේ t වලින්. ඒතර ආවර්ති කාලේ කාලෙමයි තප්පර වලින්. ඒතර මෙතන 0.5යි. ඒක ආවර්ති කාලය. පූර්ණ කම්පනයක් වීමට ගතන කාලය තමයි ආවර්ති කාලය. එතකොට අපි වරමු සංඛ්‍යාතය. මේකට කියලා දුන්නා මම සංඛ්‍යාතය. මේකම වෙනස් කරලා පෙන්නනවා. මේකම තප්පර දෙකකට කම්පන වුණා 4ක්. වක්‍රනේ. මෙම වක්‍රනේ කම්පන 4ක් වුණා. තප්පර දෙකට මේ දෙක මෙහාට අරන් කම්පන ගන්න මේ දැන් තප්පරයට කම්පන ගන්න. 4 බෙදීම 2යි. උත්තරේ 2යි. වක්‍ර. අන්න සංඛ්‍යාතය. තප්පරය තුල සිදුවන කම්පන ගාන තමයි සංඛ්‍යාතය කියන්නේ. සංඛ්‍යාතය මයිනේ ඒකකය හර්ට්ස්. H capital Z simple. අංක 3 පිටුව බලන්න එතන යට සංඛ්‍යාතය මයිනේ ඒකකය හර්ට්ස්. කිලෝහර්ට්ස් එකක් කියන්නේ හරියට කිලෝමීටරයක් වගේ. මීටර 10යි කිලෝහර්ට්ස් එකක් කියන්නේ හර්ට්ස් 10යි. මෙගාහර්ට්ස් එකක් කියන්නේ
හර්ට්ස් 16ක් මෙගාහර්ට්ස් කියන්නේ ගොඩක් ලොකු ඒකකයක් right ඒත් ඒවා ඔබට පැහැදිලි කරා. ඒතර මෙතෙන්දී පොඩ්ඩක් බලන්න මම ටැග් ගාලා එතෙන්ට ආවා මනාතෙන්ට ආවා. සංකේත මයින් මොකෙන්ද කියලා අහනවා. හරි? හරි ඒක සංකේත මයින් මොකෙන්ද කියලා දැන් මේ තියෙන්නේ. මේ ගණන් කරන්නේ. ඒකමෙන් තමයි සංකේත මයින්නේ. right. ඒකට උපකරණයක් තියෙනවා. right. මේ පැත්ත බලන්න. දැන් මෙතෙන්දී සංකේත මයින් ඒකකයේ හර්ට්ස්. එතකොට සංකේත ප්‍රකාශ කරන්නේ f වලින්. කාලාවර්ත t වලින්. සංකේත මයින් ඒකකයේ හර්ට්ස් h කිසිද. ආවර්ති කාලේ මයින් තප්පර වලින්. කම්පනයක් වෙන්න. දැන් අපි බලමු එහෙම මේ පැත්ත බලන්නකෝ. ඊටදී කිව්වා මේ කියන්නේ හර්ට්ස් 20යි සංඛ්‍යාතය. සංඛ්‍යාතය හර්ට්ස් 20යි. මේකේ තේරුම තප්පර එකකට කම්පන 20ක් වුණා. දැක්කද? මේක තේරුම හර්ට්ස් 20යි. තප්පරයට කම්පන 20ක් වුණා. ඔක අනිත් පැත්තට ලියමු. මේ බලන්න. මේක අනිත් පැත්තට මම මෙතන ලියනවා. කම්පන 20ක් වෙන්න කම්පන 20ක් වෙන්න කාලේ තප්පර එකයි. කම්පන 20ක් වෙන්න කාලේ තප්පර එකයි. එහෙනම් කම්පන එකක් වෙන්න එක බෙදීම 20යි තප්පර එකයි. එහෙනම් සංඛ්‍යාතය මේ තප්පරයට කම්පන ගන්න හර්ට්ස් 20යිනේ. එහෙනම් සංඛ්‍යාතය අනිත් පැත්ත තමයි කම්පන කාලාවර්තය. හරියට තේරුම් ගන්න ඕනේ. සංඛ්‍යාතය අනිත් පැත්ත තමයි කම්පන කාලාවර්තය. හරි. මෙතේ සංඛ්‍යාතය 20යිනේ. කම්පන කාලාවර්තය කියන්නේ එක බෙදීම 20යි. දැක්කද? ඒක ඕන එකක් පුළුවන්. දැන් කම්පන කාලාවර්තය එක බෙදීම 20 කියලා දුන්නොත් සංඛ්‍යාතය 20යි. හරි පහසුයි. මේ බලන්න. ඔය දෙක අතර සම්බන්ධය අපිට දෙනවා කම්පන කාලාවර්තය 40යි. ඒ කියන්නේ පූර්ණ කම්පන එකක් වෙන්න ගතන කාලය. එහෙනම් සංඛ්‍යාතය හර්ට්ස් 40යි. sorry හර්ට්ස් 40යි දැක්කද? සංඛ්‍යාතය හර්ට්ස් 40යි කියන්නේ කම්පන කාලාවර්තය විතරයි. ඒක උකට සමීකරණයක් තියෙනවා. ඔබට ඕන මේ බලන්න. කම්පන කාලාවර්තය සමානයි එක බෙදීම සංඛ්‍යාතය. පැහැදිලි කරගන්න. දැන් ඔබට දෙනවා සංඛ්‍යාතය 25යි කියලා. කාලාවර්තය 25යි. සංඛ්‍යාත 25යි කාලාවර්තය දැක්කද? එක බෙදීම 25යි. එතකොට ඔබට දෙනවා කම්පන කාලාවර්තය හරි මම මෙතන හදනවා එක බෙදීම 50යි කම්පන කාලාවර්තය. තප්පර. සංඛ්‍යාතයන් සංඛ්‍යාතර 50 නේ එනවා මේකට පුළුවන් කම්පන කාලාවර්තයේ මේ එක බෙදීම 50. ඒතර එක බෙදීම 50 තමයි මේ. මේක. මේ වෙනකොට එක බෙදීම 50 එක බෙදීම f. ඕව දගලන්න ඕනේ එතකොට f සමානයි 50යි උඩ 1 1 f සමානයි 50යි සංඛ්‍යාතයක. ඒ නිසා මේවා අපහසු නෑ. ඔන්න කෙරුණා. නැවත මතක් කිරීමක් තමයි කරේ. right. එතකොට මම මතකයි ඔය අංක 1 2 3 4 5 6 ඒ ඔක්කොම ඔබට කරා. සංඛ්‍යාතය හර්ට්ස් 1යි කියන්නේ තප්පරයට කම්පන එකක් වෙනවා. සංඛ්‍යාතය 20යි කියන්නේ දෙවෙනි ගැටලුව තප්පරයට කම්පන 20ක් වෙනවා. කිලෝහර්ට්ස් එකක් කියන්නේ ඒකේ තේරුම ඔබට කියලා දුන්නා මම නැවත මතක් කරන්නම්. මේක මේ සමහරක් අය ගියස දීහිම නැති. ඒ ඉන්නවට හැමදාම කරන්න බෑ. කිලෝහර්ට්ස් එකක් කියන්නේ හරි කිලෝහර්ට්ස් එකක් කියන්නේ ඔබ දන්නවා කිලෝමීටර කියන්නේ මීටර 10නේ හර්ට්ස් 10යි. ඒ කියන්නේ තප්පරයට කම්පන 1000යි. හර්ට්ස් එකක් කියන්නේ තප්පරයට කම්පන 1යිනේ තප්පරයට කම්පන 1000යි. එතකොට සංඛ්‍යාතය හර්ට්ස් 75 නම් කාලාවර්තය එක බෙදීම 75යි. right විනාඩියකින් 5කින් ඔෆ් වෙයි යන්න එපා එන්න. දැන් සමහරක් අය විනාඩි 40ක් ගියාට පස්සේ ඒගොල්ලෝ ගිමන් හරිනවා. ගිමන් හරිනවා. ඉතින් එහෙම බෑනේ. මම මේ උදේට අද ගිහලා පාන්දරම ගිහලා පැය දෙකක් ගිගන්ලා ආවා සෙන් ජෝසප් ලහය ගන්න ළමයින්ට මරදානේ. ගන්ලා ආවා මේ පාර මාර්තු මාසේ අර කල්ගී බය කරන හැටි. ඉතින් ටිකක්
මේ මේම කරන්නේ කරේ ඕගොල්ලෝගේ මූණ බලාගෙන ඕගොල්ලොත් එක්ක යහට මෙහාට වෙලා ඔය සෙව්වන් දිලා දිහා බලන්න අගානාද නැහැ මං හිතන්නේ නේද සෙව්වන් දිහා අද අගාන නැහැ නේද මණ්ඩුල්ලා නම් ඉන්නවා වගේ දැක්කම සෙව්වන් දින්නවද අද නෑ සෙව්වන් දිත් නෑ අද එක විදිහට තමයි එක දවස් වල තමයි ඒ අයත් ඉන්නේ ඉතින් සෙව්වන් දිලා ගන්න මේ පන්තිනේ මේ නේ සෝරි අයි මේගොල්ලෝ මේ පාරි බහ ගන්න නැහැ මට පොඩි රමිරු ඉන්නවා මට අමතක වුණා දී අර උදේ පන්තියේ මේ පාරි බහ ගන්න එඬර මොල්ලේ පන්ති ළමයිනේ රයිට් රයිට් මට අමතක වුණා රයිට් ඊට අංක 5 සංඛ්‍යාත 10ක් නම් කම්පන කාලාවර්තය ඔබ දන්නවා රයිට් මනුල්ල මම දැක්කා ඉන්නවා රයිට් කාලාවර්තය 1/10යි කම්පන කාලාවර්තය 1/20 නිකම්ම ලිපන සංඛ්‍යාත 25 හර්ට්ස් ඒ වගේම 3 7 වෙනි එකත් එහෙමයි ඔබ අංක 8 කරන්න එපයි කිව්වා 9 වෙනි එක ඔබට කරන්න කිව්වා ඔබ උත්තර දුන්නා එතන ඉඳලා මම දැන් හිමින් යනවා උත්තර දුන්න හොඳයි හිමින් යනවා ඔන්න මේ පාස් පේපර්ස් ඔය අංක 8 පස්සේ තියෙන ඔක්කොම ටික ඊට පස්සේ මම අලුත් කොටසක් යන්නේ හරි ඔබට බලන්න පුළුවන් මේ අලුත් කොටස උගන්වන්නේ බොහොම ටිකයි තියෙන්නේ ඕල් 4ක් 5ක් ඊට පස්සේ ප්‍රශ්න 8ක් දීලා තියෙනවා කලබල වෙන්න එපා කලබල වෙලා පස්සේ මට කියන්න එපා ඊට පස්සේ ආපහු විද්‍යුත් චුම්බක තරංග එනවා අහගෙන ඉන්න කෙටි පාඩමක් right දැන් මේ පාඩමෙන් පස්සේ අර ඔබට මම කියන්නේ ඔබ එකපාරම මම අතර රසායන දෙක කරේ ලොකු පාඩමක් තපාසුයි මවුලත් එක්ක එන්නේ මෙහෙම කරන්න පොඩ්ඩක් ඉවසගෙන ඉන්න ඊට පස්සේ තවත් අමාරු එකක් ආලෝකය ආලෝකෙ කොහොමද මේක වෙන්නේ කිරණ අඳින්න ගියාම ඒක පිස්සු හැදෙනවා ඔබ කරන්නේ ළඟට මට බලන්න බෑ එසේ පාඩම් දෙක අතරලා මම වෙන එකට යන්නේ තියෙන ඒවට ලේසි එකට යන්නේ මොකද ඔන්ලයින් වලින් ඒව බොරු කරන්න බෑ ඒ පාඩම් මට ඒක කරනවා අපිට කරන්න ඕනේ රයිට් දැන් මේක බලන්න දැන් මේ තරංගෙ දිහා බලන්න කොහොම තියෙන්නේ ඒකේ මෙහෙම දාලා ඔබට පේනවා මේ දුර බලන්න මෙන්න මේ දුර ඔබට පේනවා මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර ඔබට පේනවා x කියලා. හරි? ඊට සමගාමීව මෙතන මෙහෙම ඇදලා තිනවා ඒ දෙකකින්. ඒක පේනවා බලන්නකෝ මේ තීරයක් තරංගේ මේ ළඟම තියෙන ශීර්ෂ දෙකක් අතර දුර මේ තමයි ලැම්ඩා. එකම ආකාරයෙන් කපන එක. ඒ විදිහම මේක බෑවුම මෙතෙන් එනකොට ආයි මේක මෙතන තියෙන්නේ උඩට යන එක. ඊළඟට මේ විදිහටම කම්පන වෙන්නේ මෙතන. ඒකත් ලැම්ඩා මේ තියෙන තරංග ආයාමය. මේ x වලින් වෙන්නේ තරංග ආයාමය. ඔබ හරියට තේරුම් ගන්න. අපිට කියනවා රූපේ දක්වා ඇති තරංගයේ සංඛ්‍යාතයේ හර්ට්ස් nv. සංඛ්‍යාතය තමයි හර්ට්ස් n කියලා එන්නේ. h ඒ කියන්නේ තප්පරයට කම්පන ගන්න. හර්ට්ස් nv. x දුරක් ගමන් කිරීමටම තරංගයට ගත වන කාලය කොහොමද අපි පස්සේ පාස් පේපර්. ඒතර පූර්ණ කම්පනයක් මේ x දුරක් කියන්නේ පූර්ණ කම්පනයක්. පූර්ණ කම්පනයක්. දැක්ක. ළඟම තියෙන ශීර්ෂ දෙකක් x දුරක් පූර්ණ කම්පනයක් මේ තරංගෙන් භාගයයි මේ තරංගෙන් භාගයයි තරංග එකයි මේ යට තරංගයයි කම්පන දෙකයි මේ තොප්පි භාගයයි එකයි මේ තොප්පියයි දෙකයි තොප්පි දෙකක් කම්පනයක්. ඒතර ඔබ කියන්නේ x දුරක් ගමන් කිරීමට එම තරංගයට කියන්නේ ගත වන කාලය. අර කම්පන කාලය හාන්නේ. කම්පන කාලය පූර්ණ කම්පනයක් වෙන්න ඒ කියන්නේ පූර්ණ කම්පනයක් නෙමෙයි තියෙන්නේ. මේකත් පූර්ණ කම්පනයක් නෙමෙයි. මේකත් පූර්ණ කම්පනයක් නෙමෙයි. බලන්න මේකත් පූර්ණ කම්පනයක්. මම ගහන හැටි. එතකොට x දුරක් යන්න සංඛ්‍යාතය ඔස්සේ ඒ කියන්නේ තප්පරයකට තප්පර එකකට කම්පන ගාන මේ තියෙන්නේ. හරි? ඒතර තප්පරයට කම්පන ගාන. ඒ කියන්නේ කම්පන n වෙන්න ගතවන කාලේ තප්පර එකයි. හරි? කම්පන n කියන්නේ 10ද 15ද 20ද වල එකක්. කම්පන එකක් වෙන්න එක බෙදීමේ එක. කම්පන එකක් කියන්නේ මේ x දුරක් මෙතන මේ දුර අන්න කම්පන n කියන්නේ x දුර නැටද.
හරි වැදගත් ඒක. නිකන් උත්තරේ ගහ ගන්න එක නෙමෙයි වැදගත් වෙන්නේ. දැක්කද? කොච්චර සංකීර්ණද ඒක. සංකීර්ණයි ඒක. කම්පන අපිට කියනවා සංඛ්‍යාතයෙන්. ඒ කියන්නේ තප්පරයට කම්පන එන්නවා. අපිට කියනවා x දුරක් යන්න කොහොමද ආන ප්‍රශ්න බලන්න. x දුරක් කියන්නේ පූර්ණ කම්පනයක්. එහෙනම් අපි මම හදුවා කම්පන n වෙන්න x. හරිනේ මේක අනිත් පැත්තනේ කම්පන n උනේ තප්පරයකට. තප්පරයට කම්පන මේක. සංඛ්‍යාතක නේකනේ. තප්පරයට කම්පන ගන්නනේ. එහෙනම් කම්පන n වෙන්න තප්පර එකයි. කම්පන එකක් කියන්නේ x දුරක්. එක බෙදීමේ. එනිසා උත්තරේ මේක දැම්මා ඉස්සර මට මතකයි රමිරු. ඒ දැම්මා අනිත් දරුවෝ ඔය හිටපු නැති අය අනිත් මෙන්න මෙහෙම ඒක හදාගෙන උත්තරේ ගහගන්න. උත්තරේ හදාගන්න එහෙම right පැහැදිලි. අපි දැන් එතනින් එහාට යමු right. එහෙනම් ඔන්න ඔබට ටිකක් ඉක්මනට කලින් ඉගෙන නිසා එක කියලා දුන්නා. දැන් 10 11 12 13 අපි බලමු. මම හිතන ඔබ කරලා ඇති right. අපි බලමු. කම්පණය වන කියත්තලයක විස්ථාපන කාලයේ සමග වෙනස් වෙන අයුරු මෙහි ඇති ප්‍රස්ථාරය දැක්වේ. right. හරි. රමිරු ඔව්. සම දැක්වේ. ඒ විස්තාරය සංඛ්‍යාතන දෙකම වැඩි කළ විට මේ පැත්ත බලන්න. විස්තාරයයි සංඛ්‍යාතයයි දෙකම වැඩි කරනවා. දෙකම වැඩි කරනවා. විස්තාරය දැන් මේම හිතන්න. ඔය තියෙන මේක විස්තාරයනේ. වැඩි කරනවා කියන්නේ ඔහම වෙනවනේ. හරි? කම්පන සංඛ්‍යාත කියන්නේ කම්පන ගානනේ. දැන් මෙතන අපි තුමේ එක කම්පනයක් කියලා. හරි උත්තර දාන්නකෝ. එක කම්පනයනේ කම්පන ගාන දැන් වැඩි නේ. දැක්ක. නැවත අලුත් දරුවෝ හිටපු නැති දරුවෝ මේ විස්තරේ මධ්‍යස්ථ ඉඳලා උඩට විස්තරේ එක පැත්තට යන උපරිම දුරනේ. දැන් විස්තරේ වැඩිනේ. එහෙම වෙන්න ඕනේ. එතකොට සංඛ්‍යාත කියන්නේ කම්පන වාර ගන්න මේ මෙහෙමනේ. මේ එක කම්පන ගොඩක්. හරි. එහෙනම් උත්තරේ දාන්න දැන්. ඔය කතා කරන දරුවා කතාව නවත්තලා දාන්න මම තරේ කියනවා මෙතෙන්ට ඇතුල් වෙනවා ඔය ළමයින්ගෙම ඔය දරුවන්ගෙම මේ දුව පුතාලගේ මම හිතන්නේ විශේෂයෙන් මේ පුතාලගේ ලින්ක් එක අරගෙන ඇතුල් වෙච්ච ළමයි ඉන්නවා රස්තියාධිකාරුගේ කාණුවල ඉපදිච්චෝ එකෙක් මාලන් සිල්වා කියලා එක්කුයි තව ඇතුල් වුණා මෙතෙන්ට සවිදු කියලා කාණුවල ඉපදිච්ච මං හොයනවා කොයිද ඉන්නේ කියලා බලනවා මං ඊට පස්සේ හරි දරු මේ කාණුවල ඉන්න ඉපදිච්ච උන්ට හරි වතු පල්ලේ රස්තියාධිකාරුන්ට ඔකට ඇතුළට දෙන්න එපා ඔයගොල්ලෝ මේ දීලා මේ රස්තියාධිකාරිය ආශ්‍රය කරන්නේ මේ දෙමව්පිය කරන්න ඕනේ ඇවිල්ලා බාධා කරනවා එඩිවයිකේ සිංහල පන්තිල බාධා කරයි කිව්වා මට දරුවෝ කිව්වා මං කෝල් කරලා එයාගෙන් හැවපුවා මගේ හොඳ ළමයින්ට මගේ හැදනන්දිය පන්තියේ වාණිජකරණ සර්ට බාධා කරයි කිව්වා ගණන් සර්ට බාධා කරයි කිව්වා මේ රස්තියාදු අවුරුදු 14 15 රස්තියාදු කොල්ලෝ මම පාන්ති හිටියනම් බලාගන්න ඒක මොකಾದ කියලා දෙන්න එපා මේ කාණුපල්ලි ඉපදිච්ච උන්ට මේ පන්තියට එන්න දෙන්න එපා මෙතන ඉන්න දරුවෝ තමයි ලින්ක් එක දීලා නැත්නම් නිකන් හම්බෙන්නේ නැහනේ එතන බාධා කරන්න එපා රයිට් රශ්මි දිව්‍යාංජලි උත්තරේ දානවා අංක 2 කියලා